नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स आचिक्कतु भन्ते भगवा दुःखं देशे तु भन्ते भगवा दुःखं ते सदा पूजनीय वंदनीय महासंघरत्ने अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पितृमुनि මේ පින්වත් හැමදෙනාම මේ මොහොතේදී සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විදක් ශ්‍රවණය කරන්ට එනිසා මුලින්ම මතක් කරනවා මේ සෑම දිනාටම තමන්ගේ සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී ඊ타ත්ම වමනාවෙන් ඊ타ත්ම ඕනෑකමින් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා. ඉතින් මේ වගේ ධර්මයක් අහන එකේ මනකට ඇහිංකන් දීමේ වටිනාකමත් එසේ මනකට ධර්මය අහලා මේ සසරෙන් මිදී ගන්නට සුදුසුම බවක් තියෙන කාරණාව මේ පින්වතුන්ට හැඟෙන්න තේරෙන්න මම මේ පින්වතුන්ට කතාවක් කියලා දෙන්නම්. මොකද මම කරකලා දෙන්න හදන දහම් කරුණු ටික ගැඹුරුයි. ඒ ගැඹුරු දහම් කරුණු හදිසියෙන් තේරුණත් මේ කතාව හරිය මතක තියෙයි. එතකොට ඒ කතාවත් මේ පින්වතුන්ට සිහි කළ පමණකින් ජීවිතේ කවදා හරි දවසක විරාග ස්වභාවයකට මනස යොමු කරගන්නට උපකාරක ධර්මයක් වේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සවැත් නුවර එක්තරා සිටු කුලයක් තිබුණා. ඉතින් මේ සිටු දුමාලන්ට හිටියා දරුවෝ දෙන්නෙක්. ඉතින් ඒ වැඩිමහල් දරුවාගේ නම තිස්ස. ඉතින් මේ වැඩිමහල් දරුවා යම්තම් අවුරුදු 14ක් 15ක් වගේ වෙන කාලෙ වෙනකොට හදිසි දරුණු රෝගාබාධයක් හැදිලා මේ දෙමව්පිය දෙන්න මරණාසන්න ස්වභාවයටපත් වුණා. ඒ වෙලාවෙත් තමන්ගේ වැඩිමහල් දරුවෝ ළඟට කතා කරලා මතක් කරනවා පුතේ මේ බඳු රෝගියෙක් හැදුණු කෙනෙක් වැඩි කලක් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් නොබෝ දවසකින් අපි මැරිලා යයි. නමුත් අපි මරුණත් අපි නැති වෙච්ච පාඩුව මල්ලිට ඉතුරු කරන්න එපා කියලා ඒ තමන්ගේ වැඩිමහල් සහෝදරයාට අවවාද කළා. ඒ දෙමව්පියෝ කියපු පරිදිම නොබෝ දිනකින් ඒ අම්මයි තාත්තයි දෙන්න කලුරිය කළා. ඉතින් ඒ අම්මා තාත්තගේ වචනයත් මුල් කරගෙන මේ තිස්ස අයියා මොකද කරන්නේ? තමන් ඉගෙන ගන්න කටයුතු නතර කළා. අම්මා තාත්තා නැති මල්ලිට අම්මා තාත්තා කෙනෙක් වගේ වෙලා බොහෝම හොඳින් මේ මල්ලිව උගන්වලා හැදුවා. හදලා ඉතින් කාලය දිවිලා යනකොට මල්ලි වැඩි වියටපත් වෙනකොට ලොකු ළමයෙක් වුණාම සුදුසු කුලයක් බලලා අවාහවහ කටයුතු කළා. දෙමව්පියන්ගේ මුරුණු වෙච්ච ධනය බෙදලා ඒකෙන් භාගකුත් මල්ලිට දුන්නා. ඉතින් මල්ලිගේ යහපත ගැන නොයෙක් විදිහට කටයුතු කරනා කරන්ට යෙදුණු නිසාම තිස්සට තමන්ගේ අනාගතය ගැන හිතන්ට වෙලාවක් උනේ නැහැ. ඉතින් තිස්ස අවාහව කටයුතු කරගත්තේ නැහැ. ඉතින් මේ කාලෙදී බොහෝ සෙයින්ම පිරිස් හවසට නොයෙක් මල් පහන් සුවඳ දුම් අරගෙන චේතවනාරාමයට යනවා. ගිහිල්ලා ඉතින් බණහ. ඉතින් මේ තිස්ස ගෙදරින් බලාගෙන ඉන්න ගොඩාක් පිරිස හවසට යනවා පන්සලට.
මෙයාට තිබුණා යන්න ඕන. ඉතින් ගිහිල්ලා පැත්තකට වෙලා බණහනකොට බුදුරජාණන් වහන්සේ කියලා දේශනා කරන ධර්මයේ ටික ටික මෙයාට තේරෙන්න ගත්තා. මේ සසර දුක් බව, සසර අනවරාග්‍ය බව, මේ මුල් සංසාර කෙලවරක් නැති බව, අනන්ත සංසාරික විඳ දුක් හැට ඇති බව, ඉතින් ලැබුණු සම්පතේ ලෝභ කළොත් මේ සසරෙන් මිදී ගන්න නොහැකි බව, ඒ නිසා ජීවිතයේ යථාර්ථය සිවිය යුතුයි කියන මේ දේශනාවන් අහන්න මේ තිස්සට ගිහි ජීවිතය ගැන ගොඩාක් තිබුණු ආසාවක් හැරුණා. දවසක් මේ ඔක්කොම බණ අහලා යනකම් ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන ස්වාමීන් වහන්සේ මට පැවිදි වෙන්න ඕනේ. මාව මහාන කරන්න කියලා මතක් කළා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කිසි ඔබට මහාන වෙන්න පුළුවන්, ඔබ මහාන කරන්න පුළුවන්. නමුත් ඔබ පැවිදි වෙන බව දන්වලා ඉන්න කවුරු හරි ඉන්නවද? ස්වාමීන් වහන්සේ මට ගොඩාක් ඥාතිවරු නැහැ. එක මල්ලි කෙනෙක් ඉන්නවා කියලා මතක් කළා. හොඳයි එහෙනම් මේ මල්ලිට ගිහිල්ලා කියලා දැන්වත් වෙලා ඉන්න කියලා මතක් කළාම මේ තිස්ස ඇවිල්ලා ගෙදර මල්ලිට කිව්වා මල්ලි මට මහාන වෙන්න හිතුණා, මට මහාන වෙන්න යන්න ඕනේ. ඊට අවසර දෙන්න කිව්වහම මල්ලි අඬන්න ගත්තා. අනේ අයියේ එහෙම කරන්නේ අම්මා තාත්තා නැති මට අම්මා තාත්තා කෙනෙක් වෙලා සහෝදරයෙක් වෙන ඥාති හිතේ නැති මට ඉන්න එකම ඥාතිවරයා අයියා මහාන වෙන්න එපා කියලා ඇහුවා. ඉතින් මෙහෙම කරද්දී මේ තිස්ස නැවතත් කිව්වා මල්ලි මම කුංචි කාලේ ඉඳන් මං ගැන බලන්න නැතුව මල්ලි වෙනියම ජීවිතේ කැප කළා. ඒකල උපකාරයට මට ප්‍රතිඋපකාරයක් කරනවා නම් මට පැවිදි වෙන්න අවසර දෙන්න කියලා මතක් කළාම අයියා නැවත කරන ඉල්ලීම නිසා හොඳයි අයියා එහෙනම් මහාන වෙන්න කියලා මතක් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා මේ තිස්ස බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි උපසම්පදත් වුණා. පැවිදි වෙලා උපසම්පදා වෙලා ඉතින් බණ භාවනා කරන්ට හැදුවට බෑ ඉඩ ලැබෙන්නේ. Taman දන්න අවට ප්‍රදේශය නිසා, දන්න හඳුනාය නිසා නිතරම මේ තිස්සහඳුරු හම්බෙන්න පරණ ගිහි කල යාළුවෝ මිත්‍රයෙන්ද ගත්තා. ඉතින් මේක හරිය කරදරයක් තිස්සහඳුරන්ට Tamanට බණ භාවනා කරගන්නත් බෑ. ඊට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කමඨහනක් ඉල්ලගත්තා. කමඨහනක් ඉල්ලගෙන කිසියම් කෙනෙක් නොකිය යදුන් වනනක් ඈත ඊටාත්ම දුෂ්කර ප්‍රදේශයක තියෙන ගමකට ගියා. ගිහිල්ලා කෙනෙක්ගෙන් වතුර අහගෙන ඒ ගම් පියසට උඩින් තියෙන කැලෑවක ගල් වෙනක් තියෙනවා. මේ ගල් වෙන සුද්ධ පවිත්‍ර කළා ඒකේ වන භාවනා කරන වාසියට තෝරගත්තා. ඉතින් සක්මන් මළුවකුත් හදාගත්තා. ඉතින් උදේ වරුවේ ගමට පින්ඩපාතේ ගිහිල්ලා බොහෝම සිහිය ඇතුව නොනැතුව ගමේ පින්ඩපාතේ හැසිරලා ආපහු හවසට ඇවිල්ලා බණ භාවනා කරනවා. ඉතින් මේ විදිහට තිස්සහාමුදුරුවෝ සමන් පැවිදි වෙච්ච ජීවිතයේ යථාර්ථයක් කරගන්න, පැවිදි වෙච්ච අර්ථය ඉෂ්ට කරගන්න රැඳවල් දෙකේම උත්සාහයෙන් කටයුතු කරනවා. මේ වෙලාවේදී අර මල්ලිගේ බිරිඳ ගත්තාම හරි ලෝභයි. මේ මල්ලිගේ බිරිඳ තනියම හිතනවා තිස්ස මහාන වෙච්ච එක නම් හරිම හොඳයි. තිස්ස මහාන වෙච්ච එක අපිට හරි ලාභයක් වුණේ. තිස්ස මහාන වෙච්ච හින්දා තිස්සගේ දීපුරක් දැන් අපිට අයිති වුණා. දැන් එයා විවාහ වෙලත් නෑ, එයාට කවුරුවත් නෑ. එයා මහාන වෙච්ච එකෙන් අපිට උනේ එයාගේ තියෙන ඔක්කොම දීපුරත් අපිට අයිති වුණා. ඉතින් කොයි වෙලාවක හරි මහාන ජීවිතය ගැන කලකිරලා ආපහු ආවොත් බැරි වෙලාවත් මේ දීපුර ඔක්කොම දෙන්න වෙනවා. ඒ හින්දා හොඳ වැඩක් කරන්න ඕනේ කියලා මල්ලිටත් හොරෙන් පොරු කණ්ඩායමක් ගෙනල්ලා අල්ලසක් දෙනවා. මෙන්න මේ මුදල ඔබ අරගෙන අන්න අහවල් ගමේ ගල්ලෙනක ඉන්න හාමුදුරුවෝ. අන්නේ හාමුදුරුවෝ මරලා ඉන්න ඕනේ. ඒ හාමුදුරුවෝ මරලා ආවම නුඹලට මේටත් වඩා වැඩි මුදලක් දෙනවා කියලා. ඉතින් ගුණයක් නොතේරෙන මුදල ගැන ලෝභයෙන්
මේ හොරුත් මේ තමන්ට පවුරුදු වැඩේ බාරගත්තා. ඉතින් කියපු මගායුරු අනුව ඒ ගමට ගිහිල්ලා ඒ ගමේ තියෙන ගල්ලෙනට හොරු කණ්ඩායම ගියා. අනේ යනකොටත් තිස්සහාමුදු සක්මන් මළු සක්මන් භාවනා. ඉතින් මේ හොරු ටික ඔක්කොම වට කරගත්ත දැන් මොකටද? සාමුද්‍රවම මරන්න. ඉතින් සාමුද්‍රව අහනවා මොකද උපාසකවරු? අපි ආවේ වහන්සේ මරන්න. ඇයි මාව මරන්නේ? වහන්සේ මරුවහම අපිට විශාල මුදලක් ලැබෙනවා. ඒ නිසා හොඳයි. මාව මැරීම නිසා ඔබට ධනයක් ලැබෙයි නම් කමක් නැහැ. හැබැයි මං තාම සියලු සසර දුක් අවසන් කළ කෙනෙක් නෙමෙයි. මට ගෙවා ගන්න සසරක් තියෙනවා. මේ කෙලෙස් සහගතව මේ යන එක පිළිකුල් කරනවා. ඒ නිසා මට අනුකම්පාවෙන් මේ සසර ගෙවා ගන්න මට එකම එක දවසක් විතර ජීවිතය දෙන්න. හෙට ඇවිල්ලා මාව මරන්න කියලා. ඒ වෙලාවේදී මම හොරු කියනවා බලන්න හාමුදුරුවෝ අපුණ මුගේ තියෙන කපටිකම. අද මරන්න එපා හෙට ඇවිල්ලා මරන්න කියලා පැනලා යන්න තමයි හදන්නේ. කියලා හොරු කතා කළාම කිස්ස හාමුදුරුවෝ කියනවා පින්වත්නි මම පැනලා නොයන බවට ඔබට අපයක් වෙන්නම් කියලා. ඊට පස්සේ හොරු අහනවා මේ කැලේ මේ වනාන්තරේ කවුද වහන්සේට අප වෙන්නේ ඉන්නේ? ඊට පස්සේ මේ තිස්සහාමුදුරුවෝ සක්මනේ යා කෙරවලට ගිහිල්ලා ඉඳගෙන එතන තිබුණ විශාල කඩු කලක්. ඒ ගල අත් දෙකෙන් ඔසවලා අරගෙන තමන්ගේ කකුලේ කලව දෙකට ගහගත්තා. ගහගෙන කකුල් දෙකේම කලවැට බිඳගත්තා. එවත්නි මම පැනලා නොයන බවට මේ ඇපේ ඇද්ද කියලා ඇහුවා. ඉතින් මේ සිද්ධිය දැකපු හොරු පවා අතිශය සංවේගයට අතිශය දුකටපත් වුණානේ. මේ තරම් ගුණ සම්පන්න උත්තමයෙක්ව නේද මුදල් හේතුවෙන් මම මරන්න පෙළඹුණේ කියන අදහස ඇති කරගෙන ගැඳලි වල මේ හොරු පවා ගියා. ඉතින් පහවදා උදේ වෙනකම් ඒ වේදනාවම අරමුණු කළා. පහවදා උදේ සියලු කෙලෙස් නැසලා තිස්සතරුන් වහන්සේ අරිහත්ත්වයටපත් වුණා. ඒ පත් වෙනවත් එක්කම ජීවිතයත් අවසන් වුණා. මම මේ ටික මතක් කළේ පින්වත්නි එදා ඒ තිස්සතරුන් වහන්සේ දැනගෙන හිටියා තමන්ම කකුල් දෙකට ගහලා කකුලේ කලවැට බිඳ ගන්නකොට කෙලෙස් සහගත සසරේ ඉන්නකොට කකුල් කැඩුණු වාරවල් ගණන් කරන්න බැරි බව. ඒ වගේම මේ දුක්සහගත සසරේ ඉදිරියට හිටියොත් කකුල කැඩෙන වාරවල් ගණන් කරන්න බැරි බව උන්වහන්සේ දැනගෙන හිටියා. ඒ වගේම ඒ විතරක් නෙමෙයි ගෙවුණු සංසාර ජීවිතයේ කඩු කිනසු පහරවල් වැඩිම ප්‍රමාණය ගණන් කරන්න බැරි බව සසර හිටියොත් වදින කඩු කිනසු පහරවල් මෙන්න මෙච්චරයි කියලා ගණන් කරන්න බැරි බව උන්වහන්සේ දැනගෙන හිටියා. අද කකුල කඩාගෙන හරි මේ ජීවිතයේ තියෙන වෙලාවෙදී මේ මනුස්ස ජීවිතය හම්බ වෙච්ච වෙලාවෙදී බුදුහාමුදුරුවෝ හම්බ වෙච්ච වෙලාවෙදී සත්‍යධර්මයේ තියෙන වෙලාවෙදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් මේ දුක අවසන් කරගන්න පුළුවන් කියන දැක්ම උන්වහන්සේට තිබුණා. මේ ඉමක් කොනක් පරක් පෙරක් නැති සංසාරේ අවිද්‍යාවෙන් යනවට වඩා විද්‍යාව වෙනුවෙන් ධර්මයේ අවබෝධය වෙනුවෙන් මේ යාමත් වටිනවා කියන උන්වහන්සේ දැනගෙන හිටියා. ඒ හින්දා උන්වහන්සේ කපෝල් දෙක කඩාගෙන හරි භාවනා කළේ. ඉතින් මම මේ කතාව කිමුතුන්ට මතක් කළේ ඒ උත්තමයන්ගේ අතීත චරිත සිද්ධීන් කිමුතුන් වර්තමානයේ ඔබටත් මටත් මහ විශාල කතාවක් කියනවා. ඔබටත් මටත් බුදුහාමුදුරුවෝ හම්බ වෙලා ධර්මයේ තියෙනවා යම් අර්ථයක් තේරුම් ගන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයක් ඔබත් මමත් ලබලා තියෙනවා. ඒත් ඔබටත් මටත් ඒ ටික ලැබුණට කිස්සහාමුදුරන්ට වගේ ගොඩාක් තීක්ෂණ නුවණක් නැති වෙලා අතීතයේ විඳ දුක් අපිට අමතක වෙලා අනාගතයේ විඳින්න වෙන දුක් සහගත සසරක ඔබත් මමත් අද දවසේදී ඉන්න බව අමතක වෙලා අපේ ජීවිතවලට ජරා මරණ දුක එන්නේ නැහැ වගේ සතර අපා දුක අපිට අයිති එකක් නෙවෙයි වගේ අපි ජීවත් වෙන්නේ. ඉතින් මම මතක් කළේ පින්වතුනි
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍ය අවබෝධ නොවුනොත් අවබෝධ කරගන්න උත්සාහවත් නොවුනොත් කිමතුනි ඔබටත් මටත් ඉතිරි වෙන දිගට යන්න වෙන සසර ඒතරම් සුවදායක එකක් වෙන්නේ උපදින හැම ජීවිතයකම මේ මට්ටම හරි ජීවිතයක ලැබෙනවා නම් දුකක් නොකිය යුතුයි හැම ජීවිතයකම බුද්ධ උත්පාද කාලයක් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ නැහැ ඒ නිසා කිමතුන්ට මතක් කරනවා මේසා අති දීර්ඝ සංසාරික ඔබත් මම ආවේ බුදුරජාණන් වහන්සේලා දේශනා කරන සත්‍ය අවබෝධ නොවුණු නිසා අවබෝධ නොකළ නිසා අද දවසේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍ය අවබෝධ කරගන්න බැරිුත් මේ සසර මෙන්න මෙච්චරයි කියලා මනින්න බැරි තරම් දුක්සහගතයි දික්සහගතයි ඉතින් ඒ නිසා මම මෙතන ඉඳලා මේ පින්වතුන්ට වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙනවා. හැබැයි මේ දහම් කරුණු ටික ගොඩාක් ගැඹුරු. නමුත් ගැඹුරු වුණත් කමක් නැහැ. මේ දුක්සහගත සසර ගෙවා ගන්නට මට මේ දේශනාව උපකාරයක් වේවා කියන කලනසිත ඇතුව ඉතාමත්ම හොඳින් ඉතාමත්ම ඕනකමින් අහන්න කියලා මතක් කරනවා. මේ දේශනාව ඕනෑ කමින් අහුවොත් අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක ඒ තරම් අපහසු දෙයක් වෙන එකක් නෑ කියන එකත් මතක් කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වැඩ වාසය කරන කාලෙදී එක්තරා දවසක් බුදුරජාණන් වහන්සේ උදේවරුේ පාසියුරු පරෝගන පින්ඩපාතේ සඳහා රජගහ නුවරට ඇතුල් වුණා. ඒ රජගහ නුවරට වැඩි වෙලාවෙදී අන්‍ය තීර්ථක ශ්‍රාවකෙක් වූ අචේල කස්සප කියන පරිබ්‍රාජක පරිබ්‍රාජකයා දකින්නවා භාග්‍යවතුන් වහන්සේ ඈත තියා වඩින. දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ඉතින් ශ්‍රමණ ගෞතමයේ විඩාවකාශ දෙනවා නම් මම පුංචි ප්‍රශ්නයක් අහන්නම් කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කශ්‍යප මේක ප්‍රශ්න අහන්න කාලේ නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ පිළිතුරුසම ගමට ඇවිල්ලා ඉන්නේ. දෙවනුවටත් අහනවා වහන්සේ ඉඩ අවස්ථාව දෙනවා නම් ප්‍රශ්නයක් අහන්න. දෙවනුවටත් මතක් කරනවා මේක කාලේ නෙමෙයි. තුන්වෙනුවත් කියනවා මේක කාලේ නෙමෙයි. හතරවෙනුව කියනවා අපි ශ්‍රමණ ගෞතමයන්ව විහිසටපත් කරන්න නෙමෙයි. ගොඩාක් ප්‍රශ්න අහන්නේ නැහැ. පුඩි කරුණක් අහන්න. හොඳයි. එහෙනම් ඔබ යමක් කැමති නම් ඒක අහන්න කියලා. එතකොට මේ අචේල කස්සප තිරුණා. අචේල කස්සප පරිබ්‍රාජකතුමා අහනවා භාග්‍යවතුන් වහන්සේගෙන් මේ අපි දුක් විඳිනවා නම් මේ දුක අපි කෙනා අපි විසින්ම ඇති කරගත්ත එකක්ද මේ දුක? අපි ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා, ප්‍රිය විප්‍රයෝග දුක්ඛයක්, අප්‍රිය සංපයෝග දුක්ඛයක්, යම් හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමේ මහ දුක් ගොඩක් අපි විඳිනවා නම් මේ දුක් අපි හදාගත්ත එකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක එහෙම අහන්න සුදුසු නැහැ. එහෙනම් මේ දුක අනුන් විසින් කළ එකක්ද? එහෙම අහන්න සුදුසු නැහැ. එහෙනම් දුක අපි අනුනුයි දෙගොල්ලොම එකතු වෙලාද හදාගන්න. එහෙම කියන්න සුදුසු. එහෙනම් දුක අපේ සම්බන්ධිකුත් අනුන්ගේ සම්බන්ධිකුත් නැතුව ඉබේම හටගන්න එකක්ද? එහෙම අහන්න සුදුසු. ඒ කියන්නේ දුක කියලා එකක් එන නැද්ද? නෑ දුක කියලා එකක් නැතුව නෙමෙයි දුක කියලා එකක් තියෙනවා. හොඳයි එහෙනම් ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද? නෑ මම දුක නොදන්නවා නෙමෙයි මම දුක දන්නවා. එතකොට අජේල කස්සට හරි ප්‍රශ්නයක්. දුක තමන් කළා කිව්වත් වැරදි කියන්නේ. අනුන් කළා කිව්වත් වැරදි කියන්නේ. තමන් සහ අනුන් කියන දෙන්නම එකතු වෙලා කරගත්ත එක දුක කියලා කිව්වොත් ඒකත් වැරදි කියන්නේ. තමන් සහ අනුන් කියන දෙන්නමගේම සම්බන්ධයක් නැතුවයි දුක හටගත්තේ. එහෙනම් හටගත්තද කියලා ගොම ඒකත් වැරදි කියන්නේ. දුකක් නැද්ද කියලා අහනවා නැත්තේ නෑ තියනවා කියලා කියනවා. ඔබ වහන්සේ දුක දන්නේ නැද්ද එහෙනම් කියලා අහනකොට
නෑ නොදන්නවනේ මම දුක දන්නවා කියලා කියනවා. ඒ වෙලාවේදී ඉල්ලා සිටිනවා දේශේතු බන්ති භගවා දුක්ඛං භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරන සේක්වා මේ කියලා දෙන සේක්වා ආචික්කතු බන්ති භගවා දුක්ඛං භාග්‍යවතුන් වහන්සේ මට දුක කියලා දෙන සේක්වා දේශේතු බන්ති භගවා දුක්ඛං භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරන සේක්වා දුක කියන එක මොකක්ද ඒක කියලා දෙන්න මට දුක කියන එක මොකක්ද ඒක කොහොමද වෙන්නේ ඒක හැදෙන හැටි දේශනා කරන සුගතයන් වහන්සේ කියලා ඉල්ලීමක් කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක තමන්ම කළා කියලා කිව්වොත් එතන සාස්වත දෘෂ්ටිය ඇති වෙනවා. දුක අනුන් කළ එකක් වෙන කෙනෙක් කළ එකටයි අපි මේ දුක් විඳින්නේ කියලා කළොත් එතන උච්ඡේද දෘෂ්ටිය වෙනවා. මේ තමන් කලාවත් අනුන් කලාවත් කියන අන්ත දෙකෙන් එකකටවත් නැතුව බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කරනවා කියලා අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ දේශනා කරනවා. එතකොට මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මය හරහා දුක ඇති වෙච්ච හැටි ඒ දුක නැතිවීම නැති කරන මඟ දේශනා කළාම ඒ අචෛල කස්සප යන්ට ඒ දේශනාව අවසානයේදීම සම්මාදිට්ඨිය ලෝකෝත්තර මාර්ග ඥානය පහළ වෙනවා. ඊට පස්සේ මෙයා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිද්ද වෙනවා. පැවිදිත් වෙලා නොබෝ දිනකින් රහතන් වහන්සේලා අතරේ එක්තරා රහතන් වහන්සේ නමකුත් වුණා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව දර්ශනයක් පෙන්වලා දෙනවා. මෙන්න මේ දර්ශනය තමයි මේ ශාසනයේ තියෙන අතිශයම සුන්දරම දර්ශනය, ගැඹුරුම දර්ශනය. මේ දර්ශනයට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සිල්ලපත පරාමාස කියන කෙලස් ටික පවා ප්‍රහාණය වෙනවා ඒ දර්ශනයට. මොකද මේ දර්ශනය මේ දුක ඇති වෙච්ච හැටි මේ දුක නැතිව මේ දුක නැති කරන මාර්ග කියන මෙන්න මේ දර්ශනය. මේ දර්ශනයෙන් තමයි මේ දැක්මෙන් තමයි බෞද්ධ අබෞද්ධ කියන ධර්මතාවයේ දෙකට බෙදෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු කෙනාට කියනවා අබෞද්ධ අනාර්ය කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනාට බෞද්ධ නැත්නම් ආර්ය කියලා කියනවා. මොකද්ද මේ තුලින් බුදුරජාණන් වහන්සේ පෙන්වන දර්ශනය? බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මෙහෙම කතිප දර්ශනයක්. මම ඒක ගැඹුරුයි නමුත් කෙටි කළා ඔයගලන්ට කෙටියෙන් ටිකක් කියන්න. ඊට පස්සේ උපමාවක් කියන්නම්. මේ තුල මට සියල්ලම මතක් කරන්න බෑ. නමුත් මේ තුල යමක් ඇති බව ඔබට හිතුණා. ඔබ ඒක අතහරින්න එපා. ඒකාන්තයෙන් මේ ඔස්සේ ගවේෂණය කළොත් මේ ජීවිතයේ ඔබ සෝවාන් නොවුණු තමයි පුදුමයි. සෝවාන් වීම පුදුමයක් නෑ. එච්චරවට දර්ශනයක් මම මේ පෙන්නන්නේ. ඒක අද නොතේරුණත් ඒක අතහරින්න එපා කියන එක මතක් කරගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පෙර අවිද්‍යාව මුල් වෙලා කර්ම රැස් වුණා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන සිද්ධිය ගන්න අවිද්‍යාව කියලා කියන්නේ සත්‍යයක්ද? නෑ. අවිද්‍යාව කියන්නේ පුද්ගලයෙක්ද? නෑ. අවිද්‍යාව කියන්නේ කෙනෙක්ද? නෑ. අවිද්‍යාව කියන්නේ මමවත් තව කෙනෙක්වත් නෙමෙයි. අවිද්‍යාව කියන්නේ ධර්මතාවයක් නේ. අවිද්‍යාව නැමැති ධර්මතාවය මුල් වෙලයි කර්ම රැස්ුනේ කියන එක කියනවා. එතකොට ඔබ කුසල අකුසල කර්ම කළා කියනවවත් මම කුසල අකුසල කර්ම කළා කියනවවත් ඔබවත් මමවත් පෙර ජීවිතයක කර්ම කළා කියනවද? නැහැ. එහෙනම් කර්ම වෙලා තියෙන්නේ මොකෙන්ද? අවිද්‍යාව නැමැති ධර්මතාවය නිසා පුඤ්ඤාවි සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනිජ්ජාවි සංඛාර කියන කුසල අකුසල ආනිජ්ජාවි කියන කර්ම සිද්ධ වෙලා තියෙනවා. හොඳට බලන්න මේ පුද්ගල භාවයක් අත්හැරන ධර්මතාවයක් වෙනවා. අවිද්‍යාව නිසා කර්ම රැස් වෙනවා. ඒ කර්මය නිසා විඥානය නැත්නම් සිත
උප්පත්ති වශයෙන් රූපයකට පැමිණෙනවා. දැන් ඔබගේ පැමිණීමක් කියලා තියනවද එහෙනම්? සත්‍යයේ පැමිණීමක් කියලා තියනවද? එහෙ නැත්නම් තව කෙනෙක්ගේ පැමිණීමක් කියලා තියනවද? මොකද හොඳට බලන්න අනාත්ම ධර්මයකින් පටන් ගන්න. අවිද්‍යාව නැමැති ධර්මතාවයක් හේතුනා කර්මයට. කර්මය නැමැති ධර්මයක් හේතුනා මොකේදද? විඥානයේ මොකසකට වැස ගන්න. විඥානය සිත රූපයකට වැසගත් එක හේතුනා මේ රූපය සවිඥානික වෙන්නේ. කියන්නේ හැඟීම් දැනීම ඇති වෙන්නේ. දැන් මේ පුටුව වගේ දෙයක් ගන්න රූපයක් වුණාට ඒ රූපෙට යමක් ගැටෙනවා තේරෙනවද? තේරෙන්නේ නැහැ. නමුත් අපේ කය රූපයක් වුණාට ඒ කයට ගැටෙන යමක් තේරෙනවා නේ. ඒ කියන්නේ විඥානයේ කියන ධර්මතාවය මේ රූපෙට වැසගත් නිසායි මේ කය හැඟීම් දැනීම ඇති වුනේ. නාම රූප. ඒ නාම රූප කියන ධර්මතා දෙක හේතු වුණා ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික හැදෙන. එහෙනම් මගේ ඇහැ කන දිව නාසයද නෑ. තව සත්‍යයේ ඇහැ කන දිව නාසයද නෑ. නාම රූප නැමැති ධර්මතාවය හේතුන ඇහැ හැදෙන. නාම රූපේ කියන හේතුන හැදෙන්න විඥානේ හේතුන. විඥාන කියන හේතුන කර්ම හේතුන. කර්ම හැදෙන්න අවිද්‍යාව නැමැති ධර්මතාවයෙන් එකින් එක සිද්ධාන්ත පිළිවියන. ඒ ආයතන ටික හේතුන ඇහැ හේතුන රූපයක ගැටෙන්න, කන හේතුන ශබ්දයක ගැටෙන්න. ආයතන ටික හේතුන ස්පර්ශය. ස්පර්ශ වෙච්ච අරමුණ විඳින අරමුණ හේතුන තණ්හාව ඇති වෙන්න. තණ්හාව හේතුන උපාදානය ඇති වෙන්න. උපාදානය හේතුන භවය හැදෙන්න. භවය හේතුන ඉපදීම හැදෙන්න. ඉපදීම හේතුන ජාති ජරා මරණ හැදෙන්න කියලා පරිච්ඡේදය. දුක හැදුනේ මෙන්න මෙහෙමයි කියලා සිද්ධියක් වෙනවා. ඒ ජාති ජරා මරණ කියපු දැන් තමයි දුක. ඔක මම දැන් දෙලා කිව්වේ. නමුත් මම ඔයගලන්ට මේකේ අර්ථය ජීවිත ජීවිතෙන් කියලා දෙනවා. මේ සිද්ධියෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා එක දෙයක්. පෙර කර්මයට පෙර අවිද්‍යාවෙන් කර්ම සකස් වෙච්ච නිසා ඔබ කර්ම කරගත්තොත් මම කර්ම කරගත්තවත් නෙමෙයි. පෙර අවිද්‍යාව මුල් වෙලා කර්ම සකස් වීම නිසා වර්තමාන විඥාන නාම සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ මේ ජීවිතයේ හැදෙනවා. මේ ඇහැට රූපයක් පෙනෙන බව, කනට ශබ්දයක් ඇහෙන බව හැදුනා. ඒ ටිකට තණ්හාව උපාදානය කියන ගති දෙක එකතු කළයි, එකතු වෙලයි භවය හැදුනේ. භවය නිසායි ජාති ජරා මරණ දුක් හැදුනේ කියලා දර්ශනයක් වෙනවා. මේකෙන් අපි ගත්තොත් එහෙම මම ඔයගලන්ට පැහැදිලි නිසා මතක් කරන්න මෙහෙම සිද්ධිය. පෙර අවිද්‍යා කර්ම නිසා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ ඔබට ආධ්‍යාත්මික කය සවිඥානයක් වෙලා ඇහැ හැදිලා ඇස් ඉදිරි පිටට රූපයක් හම්බ වෙන මට්ටම හම්බ වුණා. ඕක තමයි සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ. ඇස් ඉදිරි පිටට රූපයක් පෙනෙන බව හම්බ වුණා. හැබැයි ඒ රූපය සත්‍යයේ පුද්ගලයෙක් නෙමෙයි අනාත්මයි. අපි කියමු ඔකට අපි උපමාවක් ගත්තොත් ඔබ ටීවී එක බලනවා නම් ඔබේ ඇස් ඉදිරි පිටට ටීවී එකේ තියෙන රූපයක් පෙනෙන මට්ටම හම්බුණා කියන්නේ පෙර අවිද්‍යා කර්ම ටික නිසා ඔබට ඇහැ හැදිලා ඇහැට රූපයක් පෙනෙන බව හම්බ වුණා. ඒක උන වේදනා පත්‍ය තණ්හා කියන එක රූපයක් පේනවා. පස්සපච්ච වේදනා කියන රූපයක් පේනවා. වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන කියන සිද්ධියෙන් කියන්නේ මොකද්ද? දැන් මේ පෙනෙනකොට පෙනෙන දේ ආරම්භය ඔබේ මනස පැත්තේ, ඔබේ සිත පැත්තේ ඒ රූපයට කැමැත්තක් ඇති වෙනවා. උපාදානය කියලා කියන්නේ ඒ රූපේ රූපං අත්තතෝ සම්මුපසති. ඒ රූපේ සත්‍යයේ පුද්ගලික දකින කම ඇති වෙනවා. පෙනෙන පෙර කර්මයට විපාකයක් හැටියට පෙනෙන බව නිර්මාණය වුණා. යමක් පෙනෙනකොට ඒක වටිනවා කියලා ඒක සත්‍යයේ පුද්ගලික කියන අදහස ඔබ තුල ඇති වෙනවා.
දැන් ඔබ දන්නේ නැත්නම් මේ වේදනාව නිසා තණ්හාව උපාදාන කියන කෙලෙස් ටික යෙදුණා කියලා. ඔබට තේරෙන්නේ ඔබට පෙනෙන්නේ බාහිර රූපේ සත්‍ය බාහිර රූපේ පුද්ගලෙ කියලා. එතකොට ඔබ සත්‍ය පුද්ගල බවින් දුක් විඳිනවා. අපි ඒක තේරෙන විදිහට බැලුවොත් ටීවී එක ඔබ ටීවී එකේ තියෙන රූපයක් සිහි කරගන්න ඔන්න ටීවී එක ඉස්සරහා ඔබට ඇහැක් ලැබිලා ඇස් ඉදිරිපිට රූපයක් පෙනෙනවා කියන සිද්ධිය හම්බ වුණා නම් ටීවී එකේ. තේරුණාද? දැන් ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියන ඔබ තුල වෙන සිද්ධිය. ඒ රූපය අරබය අපි තේරෙන මට්ටමට ගමු. තණ්හා උපාදාන කියන්නේ ඔබේ සිතට තේරෙනවා ඔබට පේනවා ඒ රූපේ පුද්ගලයේ ඒ රූපේ සත්‍යයේ හැටියට. අත්වාද උපාදානය කියන්නේ ටීවී එකේ තියෙන රූපය සත්‍යයේ හැටියට පුද්ගලයේ හැටියට වටිනාකමට තමන්ගේ පැත්තට පේනවා. දැන් ටීවී එකේ තියෙන රූපය ඔයගලන්ට සත්‍යයේ පුද්ගලයේ කියලා පේනවා නේද? හරි. ටීවී එකේ රූපේ සත්‍යයේ පුද්ගලයේ හැටියට ඔයගලන්ට පේන්නේ ඒ රූපේ සත්‍යයකින්ද නෑ. ඒ රූපේ සත්‍යයකින්ද නෙමෙයි නම් ඒ රූපේ සත්‍යය කියලා පෙනෙන කම හැදිලා තියෙන්නේ කොතනද කොහටද? ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට ආව සත්ව පුද්ගල නොවන රූපයක්. ඒ රූපේ දකිනකොට තණ්හා උපාදාන කියන එකෙන් කියන්නේ ඒ රූපය හොඳයි ඒ රූපයේ සත්‍යය කියන gati ටික ඔබේ මනසේ යෙදුනොත් ඔබ කිසි වෙලාවක දැක්කේ නැත්නම් මේ රූපය වටිනවා කියලා සත්‍යය කියලා පෙන්නන කම මගේ මනසේ යෙදිලා කියලා ඔබට භවය හැදෙනවා ඔබ හිතනවා ටීවී එක ඇතුලේ පුද්ගලයෙක් දිහා බලාගෙන ඉන්න විදිහට බලාගෙන ඉන්නේ දැන් ඒ රූපේ සත්‍යය කියන අදහසින් බලාගෙන එහෙම බලාගෙන හිටියොත් ඒ ටීවී එක ඇතුලේ ඉන්න මිනිස්සු ලෙඩ වෙලා මහලු වෙලා මැරලා ඔබට දුක් එනවද නැද්ද? හරි. ඒ සත්‍යය ලෙඩ වෙලා මහලු වෙලා මැරලා දුක් එන්නේ ඇයි? එතන සත්‍යය හම්බ වෙච්ච හින්දා නේද? එතන සත්‍යය ටීවී එක පැත්තේ සත්‍යය කොහොමද හම්බුනේ කොහොමද? ඒ රූපේ දකිනකොට ඒ රූපේ සත්‍යය කියන හැඟීම සත්‍යය කියන ගතිය මගේ මනසේ යෙදෙනවා නේද? ඒ කියන්නේ මේ තණ්හා උපාදාන කියන කෙලෙසයක් මනසේ යෙදෙනවා නේද කියන එක නොදකිනකොට ඔබට තේරෙන්නේ මොකද්ද? ඒ රූපේ සත්‍යයක් වගේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කිව්වේ වේදනාව කියන තැනට කිව්වේ ඇස් ඉදිරි පිටට ටීවී එකේ රූපයක් යනවා කියන එක. වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියලා කිව්වේ ඒ පෙනෙන දේ ආරම්භය ඔබේ මනස පැත්තේ පෙනෙන දේ හොඳයි පෙනෙන දේ පැත්තේ සත්‍ය පුද්ගල කියන හැඟීම යෙදෙන්නේ. දැන් මේ තණ්හා උපාදාන කියන ටික තමන්ගේ මනසේ හැදුනේ කියන එක දන්නේ නැත්තම් ඒ උපාදාන ප්‍රත්‍ය භවය හැදෙනවා කියලා කියන්නේ. ඔබට තේරෙන්නේ රූපේ පැත්ත කෙනෙක් කියලා. තව පැත්තකින් අපි ඔක තව පැත්තකින් ගමු. පෙර අවිද්‍යා කර්මයට ඔබට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියලා කියන්නේ විඥානයේ රූපෙට බැසගෙන නාම රූප වෙලා ආයතන කන හැදෙනවා. කන හැදුනහම ශබ්දයක් ඇහෙනවා. දැන් ශබ්දයක් ඇහෙනවා කියන ටික තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැනයි. ඒ ශබ්දේ කියනකොට ඒ ශබ්දේ සීමාවක් තියෙනවා. ඔබට යම් කිසි කෙනෙක් ජර්මන් භාෂාවක මොනවා හරි කියාගෙන ගියොත් ඔබට දැනන ලැජ්ජා කළා කියන අදහසක් එනවද? ඔබට හොඳ කිව්ව ප්‍රශංසා කළා කියන අදහසක් එනවද? අන්න පෙර කර්මයට උරුම වෙච්ච විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැන ටික තියෙන ස්කන්ධ ටික කොච්චරයි? කියන්නේ ඔබට શબ્දයක් ඇහෙනවා. ඔබට શબ્දයක් ඇහෙනවා. හැබැයි ඒ શબ્දය තුල හොඳ શબ્දවත් නරක શબ્දවත් කියනවද? හොඳ શબ્දවත් නරක શબ્දවත් නැහැ. දැන් අලුතෙන් නව කර්ම යෙදුන අලුතෙන් කෙලස් ටිකක් යෙදුණා. ඒ શબ્දයට ඔබ තුල අලුතෙන් තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදුණු ඒ සත්‍ය ඔබ අල්ලගත්තු සත්‍ය ගත්තු
මේ මට වයින්ව නේද? මට හොඳ කියනව නේද කියලා ඔබ කරුණ ටිකක් එකතු කළොත් ඔබට වෙනද වගේම කනට ශබ්දය ගැටෙනකොටම ඔබට හිතෙනවා ඔබ තුල යෙදෙනවා මේ මට බලනව නේද කියලා. ඔබ දන්නේ නැත්තම් ශබ්දයක් ඇහෙනකොට මේ මට බනිනව නේද කියන එක මා තුල නේද හැදුනේ කියලා ඔබට කෙලින්ම අර ශබ්දේම බයින ශබ්දයක් වෙනවා. බයින ශබ්දයක් වෙලා බයින ශබ්දයක ඉපදීමෙන් ඔබ දුක් විඳලා තියෙනවා. ඔබ දුක් විඳේ ශබ්දේ නිසා නෙමෙයි. ශබ්දෙට කෙලස් ටිකක් එකතු කරන නිසා. ඒ වගේ ඔබ දුක් විඳේ පෙනෙන දේ නිසා නෙවෙයි පෙනෙන දෙයට කෙලස් ටිකක් එකතු කරනවා. කෙටියෙන් ගත්තහම බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දර්ශනයක් දේශනා කරන්නේ. ඒ කියන්නේ අද ඔබට ලෝකයක් හම්බ වෙනවනේ. මොකක්ද ලෝකේ? මේ ශරීරේ මේ මම කියලා පේනවනේ. මේ තව සත්‍ය පුද්ගලය කියලා ඔබට පේනවනේ. ඔබට පේනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබට මේ සත්‍ය පුද්ගලය කියලා පෙනෙන්නේ පෙනිලා ඔබ දුක් විඳිනවා නම් ඔය දුක ඔබට හැදුනේ මේ සත්‍ය පුද්ගලය ඉන්න හින්දා නෙවෙයි. පෙනෙන ඇහෙන දෙයට කෙලස් ටිකක් එකතු කරලා සත්‍ය පුද්ගල භාවයට පෙනෙනකම ඔබ තුල නිර්මාණය වෙච්ච නිසා කියනවා. ඒ කියන්නේ අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ අපිට මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා පේන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්න නිසායි කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔබට මේ සත්‍ය පුද්ගලයෝ ඉන්න බවට පෙනෙන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්න හින්දා නෙමෙයි. චක්කු අනාත්ත රූප අනාත්ත ඇහැ අනාත්ම රූපය අනාත්මයි. අනාත්ම රූපයේ තියෙන තැනක ඔබට සත්‍ය පුද්ගල භාවයට පෙනෙන්නේ එහෙම පෙනෙන කෙලෙස්යක් යෙදුනේ හින්දායි. අද ඔබ ගාව මේ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා පෙන්වන කෙලෙස්ය නිසා ඔබ දුක් විඳින්නේ කියලා. ඒකයි මේ දුක පෙන්නලා දුකට හේතුව තණ්හාව උපදිනවා කියන කෙලෙස් ටික පෙන්නනවා. මේ කෙලෙස් ටික නැති කළොත් ඔබ සත්‍ය පුද්ගල භාවයෙන් දුක් නැති කරන්න පුළුවන් කියලා ඉදිරියට යනවාද පෙන්වන්නේ. සාමාන්‍ය ලෝකයට වඩා මේ ආර්ය දර්ශනය වෙනස් වෙන්නේ. සාමාන්‍ය ලෝකයට හිතෙන්නේ මොකද්ද? මේ සත්‍ය පුද්ගලයමයි කියලා හිතෙන්නේ. මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා මේ මම ඉන්නවා කියලා හිතෙන්නේ. ඒ ඉන්නින්දා රූපං අත්ථතෝ සමුප්පති රූපේ ආත්ම වශයෙන් දකින මේ රූපේ තම වශයෙන් දකින සක්කාය දිට්ඨිය යුක්තයි. ඒ හින්දා විචිකිච්ඡාවෙන් යුක්තයි. මොකද්ද? මේ සත්‍ය කොහෙන්ද එන්නේ ඇද්ද? මොන කර්ම කළා මෙතෙන්ට එන්නේ ඇද්ද? මේ සත්‍යව මැරිලා කොහාට යන්න ඇද්ද කියලා පූර්වාපරාන්තයට දුවනවා. මේ කය මම කියලා දකින හින්දා මේ මම කොහෙන්ද එන්නේ ඇද්ද? මම කර්ම කළා කොහාට යයිද කියලා පූර්වාපරාන්තයට දුවනවා. නමුත් සුතවත ආර්ය ශ්‍රාවකගේ ප්‍රධාන ලක්ෂණය චතුරාර්ය සත්‍ය දැක්කොත් තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි රූපේ සත්‍ය පුද්ගලයා කියලා සක්කාය දිට්ඨිය නැහැ. මේ රූපේ මම කියන සක්කාය දිට්ඨිය නැහැ. ඒ හින්දා පුබ්බන්ත ඒකංගති අපරන්ත ඒකංගති නැහැ. මේ සත්‍ය කොහෙන්ද එයිද? එන්නද කොහාටද යන්නේ කියලා විචිකිච්ඡාව නැහැ. ඇයි ඒ? මොකක්ද සුතවත ආර්ය ශ්‍රාවකේ රූපේ සත්‍ය කැටිට දකින්නේ නැති හින්දා එයා දකින රූපේ සත්‍ය කැටිට පෙනෙන කමක් තියෙනවා තමයි. ටීවී එක ඇතුලේ ඉන්න සත්‍යය අපිට පෙනෙනවා නම් ඒ සත්‍යය කොහේ ඉඳන් එන්නද කියලා අහන්න සුදුසුද අපි? එහෙනම් මරණයෙන් පස්සේ කොහාට යයිද කියලා අහන්න සුදුසුද? නෑ. ඇයි ඒ රූපේ සත්‍ය කියලා ගත්තොත් ඒ සත්‍යය කොහෙන්ද ආවේ කොහාටද යන්නේ කියලා අහන්න සුදුසුයි. නමුත් ඒ රූපේ සත්‍ය කියලා ගන්න බෑ කියන සුතවචාරයේ ශ්‍රාවකයට පෙන්වන මොකද? ඒ රූපය සත්‍ය පුද්ගලික හැටියට තමන්ගේ කෙලෙසයකට පෙනෙනවා කියලා දකිනකොට ටීවී එකේ තියෙන රූපේ සත්‍ය හැටියට අපිට නොපෙනෙනවා නෙවෙයි පෙනෙනවා. ඇත්ත. හැබැයි මේ පෙන්නේ සත්‍ය කියන හින්දා නෙවෙයි තමන්ගේ කෙලෙසිය නිසා මේව පෙනෙන්නේ කියලා දන්න නිසා. මේ කෙලෙසිය නැතිව මේ පෙනෙන බව නැති කරන්න පුළුවන් කියලා දන්න නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවොත් වඩලා මේ කෙලෙසිය ගෙවා ගන්න පුළුවන් කියලා දන්න හින්දා ඒ රූපේ සත්‍යයක්මයි කියන අදහස යට නැහැ. ඒ වගේ
ඔබත් මා ජීවත් වෙන මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ පටිච්ච සමුප්පාදය හරහා පෙනෙන ඇහෙන බව හැදුනහම ඒ පෙනෙන දෙයට කෙලස් ටිකක් Taman තුල එකතු වුනහම සත්පුද්ගල භාවයට මේ වස්තු පෙනෙනවා. ඔබ දන්නේ නැත්නම් සත්පුද්ගල භාවයට විදින දුකක් තියෙනවා නම් ඒ දුක ඇතිකලේ මේ තණ්හා උපාදාන කියන කෙලෙසිය නිසායි කියලා ඔබ දන්නේ නැත්නම් මේ තණ්හා උපාදාන කියන කෙලෙසිය නැතිකලෝ සත්පුද්ගල භාවයට හම් වෙන මේ ලෝකෙ මිදෙන්න පුළුවන් කියලා ඔබ දන්නේ නැත්නම් මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා දන්නේ නැති වුණොත් ඔබට කෙලින්ම හම්බෙන්නේ මේ தත්වය ඇටියට. ඒ කියන්නේ ටීවී එක ඇතුලේ සත්‍යයක් ඉන්නවා කියලා දකින්න එකත් මේ දකින්න එකත් අතර වෙනසක් නැහැ. එහෙම බැලුවොත් මේ රූපේ සත්‍යයක්මයි කියලා ගන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නා අය. ඒ කියන්නේ මේ රූපේ සත්පුද්ගල භාවයට හම්බ වෙන්නේ එහෙම පෙනෙන කෙලෙසයක් Taman තුල යෙදෙන හින්දා නේද කියන දර්ශනය ගාව නැති හින්දායි මේ රූපේ සත්‍යයක්මයි කියලා ගන්නවා. රූපේ සත්‍යයක්මයි කියලා ගත්ත හින්දායි පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති එන්නේ. ඒ කියන්නේ එහෙනම් සත්‍යය කොහෙන්ද එන්නේද කොහටද යන්නේ කියන දේ දුවන්න පුළුවන් නේ. නමුත් මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා සහ අනාර්ය පුද්ගල වෙදින්න උතනේ. කිසිම වෙලාවක මේ ලෝකයේ හැදෙන්නේ Tamange කෙලෙසයකට කියලා දන්නේ ආර්ය ශ්‍රාවකයා. අසුතවත් කෙනා. එයා හිතාගෙන මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. ගොඩාක් වටිනා දේවල් තියෙනවා. ගොඩාක් වටිනා දේවල් තියෙන මැද්දේ සත්‍ය පුද්ගලයෝ මැද්දේ අපි ජීවත් වෙනවා කියලා. නමුත් අපි කියමු දැන් ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ රන් රිදී මුතුමැණික් ආදී ගොඩාක් වටිනා දේවල් මේ බාහිර ලෝකේ තියෙනවා කියලා නේ. තියෙනවා. ඔක තමයි දර්ශනයක් නැතිකමේ අසෘතෝත්කමේ ලක්ෂණ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නේ කොහොමද කියලා දන්නවද? ඔයගොල්ලන්ගේ ඇහැට රූපයක් පේනකොට ඒ රූපේ ගොඩාක් වටිනවා කියලා වටිනාකමට පෙන්වන කෙලෙසියක් එදුනාම ඕගොල්ලන්ට පේන ගොඩාක් වටිනා දේවල් තියෙනවා. දැන් ඔබට පේනවා රත්තරන් තියෙනවා, රිදී තියෙනවා, මුතු තියෙනවා, මණික් තියෙනවා, මේවා ගොඩාක් වටිනවා කියලා ඔබට පේනවා. ඔබට පේන්නේ එහෙම වටිනාකමට පෙනෙන කෙලෙසියක් ඔබ තුල යෙදුන හින්දා මිසක වටිනා දේවල් තියෙන හින්දා නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නේ. ඒකයි පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. මේ පංච උපාදාන ස්කන්ධ ලෝකයක්. ඔබට ඔබේ ෆොටෝ එක ගහලා තිබුණොත් පිටියේ ඒ ෆොටෝ එක දකිනකොට මොකක් කියලාද පේන්නේ? ඒත් මම කියලා පේනවානේ. ඔබට ඒ රූපේ මම කියන එක පේන්නේ ඒ රූපේ දකින්නකොට ඒ රූපේ මම කියලා පෙනෙන ගතියක් හිතේ ඉදිලා හින්දා ඔබට පෙනෙනවද ඒ රූපෙම මමද? දැන් ඔබේ ෆොටෝ එක ගැහුවොත් පිටියේ ඒ දිහා බැලුවොත් ඔබට මේ මම කියලා පෙනෙයිද නැද්ද? පෙනේ. හොඳට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඔබේ ඇස් ඉදිරියට රූපයක් එනකොට ඒ රූපයන්ගේ තණ්හා උපාදාන කියන කෙලෙස් උතුල යෙදෙන්නේ. යෙදුනහම ඔබට දැන් රූපේ පෙනෙන්නේ කොහොමද? මම වගේ. දැන් ඒ රූපේ මම වගේ මම කියන අදහසක් ඔබට දැනෙනවද රූපේම කෙනාද? තමන්ට දැනෙනවා. එහෙනම් ඒ රූපේම කෙනා කියලා ගත්තොත් කොච්චර වැරදිද? රූපේ තමන් කියලා තමන්ට දැනෙන කමයි රූපේම කෙනයි කියන එකේ වැරද්දක් ඇති බව තේරෙනවා. ඒ වගේ මේ ඇහෙන් බලනකොට මේ රූපයත් මේ මම කියන අදහස මේ රූපේ දකිනකොටම මම කියන කම තමන්ගේ මනසේ දෙනවා නම් මනසේ දෙනකොට අපි දන්නේ මේ රූපේ දකිනකොට මේ මම කියන හැඟීම හින්දා මේ රූපේ මම වගේ පෙන්නලා නේද කියලා. අපි හිතාගෙන මේ රූපෙම මම කියලා. එතකොට අවිද්‍යාව ඇතුළතම ගියාම එහෙනම් මේ මම කොහෙන්ද එන්නේ කොහාටද යන්නේ කියලා අපි එහාට මෙහාට යනවා. හොඳයි. දිට්ඨියේ ගහපු ෆොටෝ එක මම කියලා හිතෙනකොට ඔබ එහෙනම් ඒ මම කියලා හිතෙන්නේ මම කියලා දැනෙන්නේ මම ඉන්න හින්දාමයි කියලා හිතලා ඇත්තට ඒ මම කොහෙන්ද ගෙන්නේ නැද්ද
කොහාට යන්න යයිද කියලා ඒ රූපෙට ඇඟිල්ල දික් කරුවොත් හරියද? හරියයි. ඉතින් ඒකම නෙමෙයි මේ සැබෑ ජීවිතෙත් වෙන්නේ. මෙතෙන්ද මට පෙන්වන්න ඕනේ කිම්මතුනි අපි ගොඩාක් කල් සසරනේ චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තේ නැහැ. පටිච්චසමුප්පාදයෙන් පෙන්වන්නේ පෙර අවිද්‍යාව නිසා කර්ම රැස් වුණා. ඒ නිසා විඥානාංගතලතර පස්ස වේදනා කියන පෙනෙන ඇහෙන ටික හැදුණා. පෙනෙන ඇහෙන ටිකට දැන් කෙලස් ටිකක් යෙදිලා ඔබට ලෝකයේ ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ඔබට පෙනෙනවා සත්‍යය ඉන්නවා වගේ. පුද්ගලයෝ ඉන්නවා වගේ. වටිනා දේවල් තියෙනවා වගේ. නමුත් ඔබ කිසි කලක පටිච්චසමුපාදය ඉගෙනගෙන නැති නිසා මේ සත්‍ය පුද්ගල භාවයෙන් යුක්ත දුක උපදින ලෝකය හැදුනේ ඔබ තුල නේද? මේ වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියන ගති ටික යෙදුණු නිසා නේද මෙහෙම පෙනෙන කම ඇති උනේ කියන එක දන්නේ නැති හින්දා ඔබට ඇත්තටම පුද්ගලයෝ ඉන්නවා සත්‍යෝ තියෙනවා කියලා භවය හැදිලා මේ තියෙන්නේ. දැන් ඔබ හිතන්නේ ඇත්තටම වටිනා කියන දේවල් රන් රිදී මුතුමිනි බහැර තියෙනවා. ගොඩාක් සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා ඔබට තේරෙන්නේ. ඒක තමයි ඔබේ කර්ම භවය. ඔය භවය නිසායි ඔබ ජරා මරණ දුක් විඳින්නේ, භව දුක් විඳින්නේ. ඔය භවය හැදුනේ කුමක් නිසාද? තණ්හා උපාදාන කියන කෙලෙස් ටික හඳුන්වන්නේ නැති නිසා. මම කියන ටික ගැඹුරුයි තේරුම් ගන්න උත්සාහ. ඒ කියන්නේ ඔබට ටීවී එකේ පැත්තේ සත්‍යයක් හම්බ වුණා, හම්බ වෙච්ච හින්දා දුක් විඳින්න උනේ. ඔබට ටීවී එකේ පැත්තේ සත්‍යයක් හම්බුනේ මොකක් හින්දාද? ඒක බලනකොට මම තුළ ඒ රූපේ සත්‍යයක් කියලා පෙන්වන කම කියදිලා නේද කියන එක දන්නේ නැති නිසා. තණ්හා උපාදානයේ නොවේදනකොට භවය හම්බෙනවා. බැහැරෙන් හම්බෙනවා. භවය නිසාම අපිට සත්‍ය පුද්ගලික ඉපදෙනවා ඉන්න කෙනෙක් හම්බෙනවා. එතකොට ජරමත් දුක් වෙනවා. මේ රූප ටික දකිනකොටම තව සත්‍ය පුද්ගලික කියන හැඟීම තමයි තුල එදෙන්න. යෙදෙනකොට මොකද වෙන්නේ? ඔගොල්ලෝ දන්නේ මේ සත්‍ය පුද්ගලිය කියන හැඟීම එක වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන කියන මේ gati ටික පටිච්චසමුප්පාදේ දන්නේ මේ පෙනෙනවා එක මේ කෙලෙස් ටික ඉදිලා නේද කියලා. එතකොට වෙන මොකද භාවේ? මෙහි ඉන්නවා කෙනෙක් හැටියටයි හම්බුනේ. දැන් ඔබට තව සත්‍යෙක ඉපදිලා. දැන් ඉන්න කෙනා ලෙඩ වෙලා මහලු වෙලා මරලා දුක් විඳින්න පුළුවන්. ඔබේ දුකට හේතු භවයේ, භවයට හේතු උපාදාන, උපාදානට හේතු තණ්හාව, තණ්හාවට හේතු වේදනාව කියලා මේ කෙලෙස් ටික පෙන්නන්නේ. යම් වෙලාවක මේ තණ්හා උපාදාන නැති වුණොත් ඒ කියන්නේ මේ රූපය හම්බ වෙනකොට මේ රූපේ සත්‍යයක් පුද්ගලයෙක් හැටියට පෙන්වන කෙලෙසි ඔබ ගාව නැති වුණොත් ඔබට භවය හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ටීවී එක පැත්තේ සත්‍යය හම්බ වෙන්නේ. මේ පැත්තේ සත්‍යය හම්බ වෙන්නේ. එහෙම වුණොත් ඔබට දුක් විඳින්න හම්බ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අපි මම ලෙඩ වෙලා මහලු වෙලා මැරිලා යම් දුක් විඳිනවා නම් ඒ වගේම ප්‍රිය විපයෝග අප්‍රිය සංපයෝග දුක් ටිකක් විඳිනවා නම් මේ දුක් ටික විඳින්න වෙන්නේ තමන්ගේ සත්පුද්ගල භාවයේ ඉපදීමක් නිසායි. තමන්ගේ සත්පුද්ගල භාවයේ ඉපදීම තියෙන්නේ භවය තුල. භවය හදුන නිසා ඒ කියන්නේ මෙහෙම අය මෙහෙම දේවල් තියෙනවා මම කියලා කෙනෙක් ඉන්නවා. මෙහෙම දේවල් තියෙනවා කියන නවතන දුන්නු හින්දා. එහෙම වුණේ ඔබ මොකක්ද? පෙනෙන ඇහෙන දේ තුල තමන් ගාව මෙහෙම කෙලෙසියක් යෙදුනේ හින්දායි කියලා. තව පැත්තකින් අපි ගත්තොත් මම ඔබට කියන්නේ අපි කියමු හැබැයි මේක දැනගෙන අපි ලෝකේ ඇති වෙනහා නැති වෙන හැටි දැනගෙන අවිද්‍යාවෙන් යුක්ත ලෝකෙක ජීවත් වෙනවා. හැබැයි අපි රැවටිලා නෙමෙයි. අපි කියමු ඩොලර් 100ක් ගන්න. දැන් පොඩි ළමයෙකුයි අපි රහතන් වහන්සේ ගත්තොත් තුන් දෙනාට පෙනෙන මට්ටම එකයි නේ. නමුත් පොඩි ළමයාට මේක දකිනකොට මේක ඩොලර් 100ක් හරිය වටිනවා කියන හැඟීම එදෙනවද? අපි මේ දිහා බලනකොට මොකද වෙන්නේ? අපි මේ දිහා බලනකොටම ඒ රූපේ දකිනකොටම අපිට මතක් වෙන අපිට තේරෙනවා මේ ඩොලර් 100ක් හරිය වටිනවා කියන එක අපේ හිතේ යෙදෙනවා. හැබැයි අපි දන්නේ නැත්තම් මේ රූපේ දකිනකොටම වටිනාකම අපේ මනසේ යෙදුනේ කියලා. අපිට භවය හැදෙනවා තණ්හා උපාදානේ දන්නේ නැති එකම භවය හැදෙනවා කියන්නේ අපි හිතන්නේ වටිනා ඩොලර් 100 කියන මේ කඩදාසිය කියලා. භවය හැදුනොත් දුක. දැන් ඒ කඩදාසිය මිනිහ කෑවත් දුක වෙනවා. එතකොට වේය කෑවත් දුක වෙනවා. කඩදාසිය ඉරනවත් අපිට දුක වෙනවා.
කඩදාසිය කැඩිලා බිඳිලා විනාශ වෙන දුකට හේතුව අපි ගාව තියෙන තණ්හාව. හැබැයි ඕක මෙදෙන් කිසි වෙලාවක මේ රූපය වටිනවා මේ රූපය ඩොලර් 100ක් කියන තැන තාප කරන දුක මිදෙන්න තැනක් නැහැ. ඒක දුකෙන් මුදවන්න තියෙන්නේම මේ රූපය ආරම්භයේ වටිනාකම යෙදෙන්නේ අපේ මනසේ නේද? යම් වෙලාවක මේ ඇස් ඉදිරි පිටට මේ රූපේ එද්දී ඒක වටිනවා කියන හැඟීම මගේ මනසේ නොයදුනොත් මට මොනතරම් ප්‍රාණයක් තියෙයිද කියලා දැකලා සීලයක පිළිපද සමාධි වඩලා නුවණින් බලලා ඇස් ඉදිරි පිටට වස්තුවක් ආවට වටිනාකම Tamanගේ මනසේ නොයදෙන තැනකට ගිය කෙනාට තමයි රාතන් වාචක කියන්නේ. රාතන් වාචක මේක දැක්ක කියලා අමුතු වටිනාකම කියෙදෙන්නේ නැහැ. ඒ වගේම මේ රූපය දැක්ක කියලා සත්‍යය කියලා පුද්ගලයෝ කියලා යෙදෙන්නේ. ඒ හින්දා සත්ව පුද්ගල භාවයෙන් දුක් විඳින ලෝකයේ තුල තණ්හාව නැති කිරීමෙන් සියලු දුකෙන් මිදලා පවතින. ඉතින් මේ අචේල කස්සපට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අවිද්‍යාව කර්ම සකස් කරන්න හේතුන මේ වගේ පෙර කර්මයේ හේතුන යමක් දකිනහන තැන හදාගන්න. ඒ ටික හේතුන තණ්හාව උපදින පුද්ගලයේ කැටිට වටිනවා කියන අදහස් ටිකක් තමන්ගේ හිතේ පහළ වෙන්නේ. ඒ සිද්ධාන්තයේ හේතුණා තමන්ට වටිනා පුද්ගලයේ වටිනා දේවල් මෙහි තියනවා කියන තැන නිර්මාණය වෙන්න. එහෙම නිර්මාණය වෙච්ච එක හේතුණා දැන් දුක් විඳින්න. ඔබට වටිනා දේවල් වටිනා අය නැති වෙනකොට ඔබ දුක් විඳිනවා නම් ඔය දුකට හේතුව වටිනා දේවල් වටිනා අය සත්‍ය පුද්ගලයෝ ඉන්න නිසා. එහෙම ඉන්නකම හැදුනේ උපාදානයේ සත්‍ය විච්ඡ නිසා. උපාදානයේ තණ්හාව විච්ඡ නිසා. තණ්හාවනේ උපාදානයේ නිසා වේදනාව නිසා කියලා මේකෙදි පෙන්නවා තමන්ට පෙනෙන ඇහෙන දෙයට කෙලස් ටිකක් යෙදිලා තමන්ට වටිනවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙන බව නිර්මාණය වෙද්දී තමන් තුල වෙච්ච සිද්ධාන්තයක් දර්ශනයක් තමන්ට මේ ලෝකේ නිර්මාණය වෙලා කියලා ඕගොල්ලෝ දන්නේ නැති හින්දා ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා මෙහෙම දේවල් තියෙන හින්දාම හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ ටීවී එක ඇතුලේ සත්‍යයක් ඉන්නවා ඉන්න හින්දාම සත්‍යයක් දිහා මම බලාගෙන ඉන්නවා වගේ අපි ඉන්නේ. නමුත් ටීවී එකේ සත්‍යයක් පුද්ගලයෙකු හදාගෙන මම පරිහරණය කළා නෙමෙයිද තියෙන්නේ. සත්‍ය පුද්ගලයෙක් ඉන්න සත්‍ය පුද්ගලයෙක් ඉන්න හින්දාම සත්‍ය පුද්ගල භාවයට පෙනිලාද? එහෙම නැත්නම් ඒ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියන බවට පෙනිලාද තියෙන්නේ? ඒ කියන්නේ ඒ රූපේ සත්‍යයක් හින්දාම මට සත්‍යයක් කියලා පෙනෙනවද? නෑ. එහෙනම් ඒ රූපය සත්‍ය පුද්ගල නොවු අනාත්මයි. නමුත් මට පේනවා පුද්ගලයෙක් කියලා. අපි හිතාගෙන ඉන්නේ ධර්මය අහලා නැති කෙනා හිතාගෙන ඉන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. ඉන්න හින්දා මට සත්‍ය පුද්ගලයෝ කියලා පේනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇහැ අනාත්මයි රූපය අනාත්මයි. අනාත්ම රූපයක් ඇතිවෙන්න තේන්නේ. වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන කියන්නේ මේ අනාත්ම රූපයක් විඳිනකොට ආත්ම සංඥාවක් ආත්ම කෙලෙසයක් Taman තුල ඉතිලා. දැන් Tamanට කෙනෙක් වගේ පේනවා. එයා දන්නේ නැත්තම් පස්සේ සම්පාද සිද්ධිය මුල් වෙලා මේ ලෝකෙ ඉපදුනේ කියලා ලෝකෙ ඇත්ත වෙනවා. ඉතින් මට ඔයගලන්ට මතක් කරගන්න තියෙන බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ පංච උපාදාන ස්කන්ධ ලෝකයේ පිළිබඳ දර්ශනයක්. ඒ කියන්නේ මේ රූපය වටිනවා කියලා මට පේනවා. හැබැයි මම දන්නේ නැත්තම් මේ රූපේ වටිනාකම දැනෙන්නේ මගේ මනසටයි කියලා. මම හිතන්නේ මේ වස්තුව වටිනවා කියලා. අවිද්‍යාවෙන් යුක්ත අපි 10 දෙනෙක් මේ දිහා බලුවොත් 10 දෙනාට මේ රූපේ වටිනවා කියලා යෙදුනහම 10 දෙනාටම අවිද්‍යාව වේද? 10 දෙනාම හිතාගෙන මේ රූපේ වටිනවා. දැන් රූපෙට පොරකයි. හොඳට බලන්න ලෝකයේ අපේ නෙමෙයිද කියලා. මගේ අම්මා ඕගොල්ලන්ගේ අම්මා. නෑ ඕගොල්ලන්ගේ අම්මා මගේ අම්මා. නෑ ඇයි? ඒ රූපේ අම්මා හැටියට මට පේනවා මිසක ඕගොල්ලන්ට පේන්නේ නෑ. ඒ රූපේ වෙනස් වෙනකොට ජරා මරණ දුක මම විඳිනවා මිසක ඕගොල්ලෝ විඳින්නේ නැත්තම්. එහෙනම් ඒ රූපේ අම්මා හින්දා මට අම්මා කියලා පෙනෙලද? ඒ රූපේ අම්මා කියන විදිහට පෙනෙන කෙලෙසියක් මන් තුල ඉඳලාද මේ තියෙන්නේ? එහෙනම් ඒක නෙමෙයිද හැමතැනකම ඇත්ත. එහෙනම් අතිශය වටිනා රන් රිදී මුතුමැණික් තිබිලාද? අතිශය වටිනා රන් රිදී මුතුමැණික් තියනවා කියන අදහසක් එදිලාද?
ක්‍රම දෙකයි. වෙනදට අපි ගියේ රන් රිදී මුතුමැණික් තියෙන වීදි මැද්දෙන් තමයි අපි ගියේ. නමුත් ධර්මය ඉගෙන ගත්තාම එයා රන් රිදී මුතුමැණික් තියෙන වීදි මැද්දේ යන්නේ. එයා දන්නවා මේ වීදියෙන් යනකොට අවට තියෙන හැම දෙයක්ම රන් රිදී මුතුමැණික් අතිශය වටිනවා කියන හැඟීමක් මට ඉදිලා. දැන් දෙපැත්තේ තියෙන වස්තු දිහා බලන ගානේ මේක මෙච්චර වටිනවා මේක මෙච්චර වටිනවා මේක මෙච්චර වටිනවා කියන වටිනාකම වස්තු වල වටිනාකම මට තේරෙන දෙයක් නැද්දෙන් කියලා. වස්තු වටිනවා නෙමෙයි මේ වස්තු වල වටිනාකම තේරෙන මනසකින් ගිහිල්ලාම වෙනදට අපි හිතුවේ දහස් ගාණක් ඉන්න සෙනඟ ගොඩක් නැද්දෙන් තමයි අපිට යන්න වෙලා තියෙන්නේ කියලා. නමුත් මේ දර්ශනයෙන් පෙන්වන්නේ දහස් ගාණක් සෙනඟ ඉන්නවා කියන කම මට පෙනිලා කියන තැනකින් අපි ගමන් කරන්න වෙලා. වෙනස් දෙක. ඉතින් මේ දර්ශනය දැක්කොත් ඒකේ තියෙන වටිනාකම තමයි මේ රූපය වටිනවමයි කියලා අල්ලගෙන විඳින්න බෑ. රූපේ වටිනාකමට මට පෙනිලා. හැබැයි මගේ මනසේ තියෙන මේ රූපයක් වටිනාකමට පෙන්නනකම මම ගෙවාගත්තේ නැත්තම් මේ වස්තුව වටිනවා කියලා දැක්කොත් තියෙන දෝෂේ තමයි ඒ හේතුවෙන්ම තණ්හා වෙලා ඒකටම බැඳිලා පෙරේතෙක් හැටියට හෝ තව තැනක උපදින්න පුළුවන්. යම් වෙලාවක මේ වස්තුව අරබය මට මෙච්චර වටිනාකමක් දැනෙනව නේද කියලා හඳුනගත්තොත් එයාට තියෙන වටිනාකම ගෙවා ගන්න පුළුවන්. අපි කියමු මේ වීදුරුව ඕටි ගන්නක් වටිනවා කියලා දැක්කොත් මට ওই තණ්හාව ගෙවා ගන්න ක්‍රමයක් නැහැ. දැන් මේක වටිනා හින්දා අපිට තණ්හාව වේදුනේ. අපි හිතාගෙන ඉන්නවා මේ වටිනාකමට තියෙන දෙයට තණ්හා කරන හින්දා දුක එන්නේ තණ්හා නොකළ දුක නැති වෙනවා කියලා තණ්හාව නැති කරන්න හදනවා. නමුත් දැන් මේකේ වටිනාකම තියෙද්දි තණ්හාව නැති කරන්න පුළුවන්ද? අපිට මුකුත් කරන්න බෑ. වටිනා දේ තියෙනකොට ඒක ආරක්ෂා කරනවා කියන තැන විතරමම බැඳිලා තියෙනවා. එක්ක තණ්හා කළා පෙරේතෙක් වෙන්න පුළුවන්. එච්චරම තමයි අපිට කරන්න පුළුවන්. මේකට කැමැත්තෙන් බැඳිලා පෙරේතෙක් වෙන්න පුළුවන්. මේකට තණ්හාව කියන ගෙවා ගන්න බෑ. හැබැයි අපිට මෙහෙම වුණොත් ඇස් ඉදිරිපිටට මේ රූපේ එනකොට මේ වීදුරු කෝටි ගාණක් වටිනවා කියලා මට වටිනාකමට පේනවනේ. වීදුරු වටිනවද වටිනාකමට මට පේනවා. මට මේක වටිනාකමට පෙනෙන හින්දායි මම මෙච්චර කල් මේක අල්ලගෙන තිබිලා තියෙන්නේ. මේක වටින හින්දා නෙමෙයි. එහෙනම් මම මේක වටිනාකමට පෙනෙනකම ගෙවා ගත්තොත් මොකක් වෙයිද? මම එදාට මේක අල්ලයිද? ඒ හින්දා එයා දන්නවා ලෝකේ උපාදාන කරගෙන ඉන්න තාක් ජරා මරණ දුකට යන්න වෙනවා. හැබැයි ලෝකේ උපාදාන කරන ගතිය නවත්තන්න බෑ. මට වටිනාකමට පෙන්නනකම නැති නොවෙන තාක්. ඒ කියන්නේ මේක වටිනවා කියලා දැක්කොත් ඒක ගන්නවා කියන එක නවත්තන්න බෑ. නමුත් තණ්හාව නිසා උපාදානෙ මේ වටිනාකම දැනෙනකම ඉඳලා තියෙන්නේ මගේ මනසේ කියලා තේරුණා. එතකොට එයා දන්නවා මේ තණ්හාව තිබුණොත් මේ වස්තු එකතු කරනවා රැස් කරනවා රූපේ මුදවන්න රූපේ උපාදාන කරගෙන ඉන්න වෙනවා මට. ඒ මට මේක වටිනවා කියලා පේන හින්දා මේ රූපෙත් ගොඩ ගන්න වෙනවා. තව රූපයක් වටිනවා කියලා පේුණා ඒ රූපෙත් ගොඩ ගන්න වෙනවා. තව රූපයක් වටිනවා කියලා හිතුණා ඒකට උස්සගෙන අන්තිමට මුළු ජීවිතේ වටාවටම කකුලක්වත් ගහන්න ඉඩ නැහැ. වටිනවා කියලා පෙවුණු දේවල් ගෙනල්ලා ගොඩ ගහගෙන අන්තිමට සතර මහා ධාතු බදාගෙන ඉන්නවා. මොකද අපිට කිසි ඒ කියන්නේ අපිට ඒව වටිනවා කියලා පේනකොට අපි දන්නේ අපිට පේනවා කියලා ඒව වටිනවා කියලා ගන්න. යම් වෙලාවක බුදුහාමුදුරු පෙන්නවා දර්ශනය. තණ්හා පත්‍ය උපද. ඕගොල්ලන්ම මේවා මගේ කියලා අල්ලලා කරලා තියෙන මනසේ තියෙන මේ ගතියෙන්දයි. මේ වටිනාකම යෙදෙන්නේ තමන්ගේ මනසේ කියලා දැක්කොත් ඒ වගේ මේ සත්‍ය පුද්ගලයෝ කියලා යෙදෙන්නේ තමන්ගේ මනසේ කියලා දැක්කොත් ඔගොල්ලෝ කිසි කාලයක
මෙහි සත්‍යය ඉන්නවා බාහිර සත්‍යය ඉන්නවා බාහිර වටිනා දේවල් කියනවා කියලා ගන්නවද? ගන්නෑ. උපාදාන වශයෙන් නොගත්තොත් එයන් පිරිනිවෙන්නේ නැහැ. නිවන් දකින්නවා. උපාදාන සහිත කෙනා පිරිනිවෙන්නේ නැහැ. උපාදාන රහිත කෙනා පිරිනිවෙන්නේ. මේ මගේ ගෙදර, මේ මම, මේ මගේ අතපය, මේ මගේ කෝපෙත් ගන්න කියලා අපි මම මගේ කියලා යම් යම් දේවල් උපාදාන කරගෙන ඉන්නේ අපි පිරිනිවෙනවා. මේ තණ්හාව කියන එක හඳුනනකොට උපාදාන වෙනවා කියන එක දකින්න. ඉතින් මට පෙන්වන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාද සිද්ධිය හරහා පෙන්වන්නේ අද ඔබට වටිනා දේවල් කැඩුණු බිඳුණු නිසා හෝ සත්‍ය පුද්ගල මරුණ නිසා හෝ තමන් නිසා හෝ යම් දුකක් වෙනවා නම් ඒ දුකට හේතුව මේ කෙලෙස් ටික නිසා කියලා දකින්න. කෙලෙස් ටික නැති කළා මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා දකින්න. මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ ඊට මගයි කිව්වා කියලා පෙන්නකොට ලොකු දර්ශනයක් පෙන්නනවා. ඒ කියන්නේ ලෝකයක් තියෙන හින්දා දුක් විඳින්න උනා කියන මේ ශාසනය බහැර කෙනාට වෙන්නේ මෙහෙම ලෝකයක් තියෙන හින්දා අපිට දුක් විඳින්න වෙලා නේද කියලායි. එයාට ලෝකෙ මුකුත් කරන්න බෑ. එහෙම තැනක බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ කෙලෙසේකට ලෝකේ නිර්මාණය වුණා කෙලෙසිය අයින් කරලා දුක අයින් කරගත හැකි කියලා. ඉතින් මෙන්න මේ අපේ පොඩි ප්‍රදේශයක්. නමුත් මේ වගේ අතිශය වටිනා මේ ජීවිතයේම දුක සියලු ආකාරයෙන්ම ගෙවා ගන්න පුළුවන් දුක නිරුද්ධ වෙන දර්ශනයක් තියෙනවා. අන්න ඒක මතුමතුයි හොයන්න උත්සාහවත් වෙන්න ඒක ඔබට ලාභයක්මයි වෙන්නේ කියන දැනක මතක් කරලා කෙටියෙන් නමුත් මේ කළ දේශනාව ඔබට මේ ජීවිතයේදීම ඔබේ නිවීම හදාගන්න හේතු කොනස් වේවා කියලා අස්තර